ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්නතුනි ලෞතර සම්මා සම්බුද්ධ රත්නය නැමැති අප සතු මහානාර්ග බුද්ධ රත්නය අතුල්‍යාර්ථයෙන් රතන නම් වන්නේ කෙසේද කියන කාරණයයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ රතන සූත්‍රයේ අට කතාවට අනුව. එතනදී අපි සාකච්ඡා කළා සක්විති රජුරුවන්ගේ තියෙන සප්ත රත්නයන් අතරින් පළවෙනි රත්නය වෙච්ච චක්‍ර රත්නය පිළිබඳව. ඉතින් මේ කාරණේ විමසලා බලද්දී අපිට හිතුණා මේ චක්‍රවර්ති රජුරුවන් පිළිබඳව වෙනමම පාඩමක් ඇතුළත් වීඩියෝ මාලාවක් කරන්නට ඕනේ. නැත්නම් වෙනමම පාඩමක් අපි මේ චක්‍රවර්ති රජුරුවන් පිළිබඳව අධ්‍යයනය කරන්නට අපි සකස් කරන්නට ඕනේ කියලා හේතුව ඊතරම් විස්තර චක්‍රවර්ති රජුරුවන් පිළිබඳව පෙළ අටුවා ටීකාවල සඳහන් වෙලා තියෙනවා. ඒ කරුණු කාරණා සියල්ල මෙතන විස්තර කරන්නට ගියොත් අපිට රතන සූත්‍රය අධ්‍යයනය කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ රතන සූත්‍රයේ ත්‍රිවිධ රත්නයේම ගුණ කියවෙනවා. මේ ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන්න නම් අපිට දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය කියන නිකාය පහකින් යුත් සූත්‍ර පිටකයම. ඒ වගේම පාරාජික පාළි, පාචිත්‍ය පාළි, මහාවක්ක පාළි, චුල්ලවක්ක පාළි, පරිවාර පාළි කියන සමස්ත විනය පිටකයම. ධම්මසංගණී විභංග ධාතු කතා, පුද්ගල පඤ්ඤාති කතාවත්තු යමක ප ဋ ාණ කියන සත්ත ප්‍රකරණයම අපිට සාකච්ඡා කරන්න වෙනවා. එහි අට කතා සාකච්ඡා කරන්න වෙනවා. එහි ටීකා සාකච්ඡා කරන්නට වෙනවා. අපේ ශක්ති ප්‍රමාණය යොදලා ඒ සියල්ලම සාකච්ඡා කළත් රතන සූත්‍රයේ සම්පූර්ණ අර්ථය අපිට සාකච්ඡා කරලා අවසන් කරන්නට පුළුවන් කමක් නෑ. ඒක නිසා තමන්ට ආශිර්වාද පිණිස තමන්ම මේ රතන සූත්‍රය සජ්ජායනා කරනවා වෙන්නට පුළුවන්. නිතර දෙවේලේ අහනවා වෙන්නට පුළුවන්. ඒ ඔබ අහන, ඒ ඔබ සජ්ජායනා කරන මේ රතන සූත්‍රය මෙතරම්ම මහානුභාව සම්පන්නයි. ඒක නිසා මෙතරම්ම අර්ථ සම්පන්නයි. මෙතරම්ම ධර්මයෙන් පෝෂිතයි. ඒක නිසා මේ රතන සූත්‍රය වරක් හෝ ජීවිතේ අධ්‍යයනය කරන්න. ඒ කාරණයක් අපි මතක් කරමින් අපිට මෙහි කරන්නට පුළුවන් මට්ටමින් අපි ඉතිරි රත්නයන් 6 පිළිබඳවත් සාකච්ඡා කරමු. අපිට හැකියාව ලැබුණොත් අනිවාර්යෙන් අපි මේ චක්‍රවර්ති රජුරුව පිළිබඳව විස්තරයත් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී හස්ති රත්නය ගැන කියවෙන්නේ මෙහෙමයි. තදේව අනුබන්ධ මානං හත්ති රතනං උප්පච්චි. අර චක්‍ර රත්නය පහළ වුණාට පස්සේ යනුව යමින් ඊළඟට පහළ වෙනවා හස්ති රත්නය. සබ්බ සේතෝ රත්ත පාදෝ සත්තප්පතිට්ඨෝ ඉද්ධිමා වේහා සංගමෝ උපෝසත කුලාවා චද්දන්ත කුලාවා ආගච්ඡති. සක්විති රජුරවන්ට සර්වාකාරයෙන්ම සුදු, ඒ කියන්නේ සුදුම සුදු පාද රත් පහ ඇති, ඒ කියන්නේ පතුල් එහෙම රත් පහ ගැන්වුණු 7 තැනකින් පොළොවේ පිහිටා සිටින, ඒ කියන්නේ පා 4 දල 2 සොඬය කියන මේ ස්ථාන 7
පොළොවේ ස්පර්ශ වෙන මහා ඉරිදි සම්පන්න අහසින් ගමන් කරන්නට පුළුවන් උපෝසත කුලයට හරි චද්දන්ත කුලයට හරි අයිති හස්ති රාජයෙක් පැමිණෙනවා කියලා සඳහන් වෙනවා. ඒ පැමිණෙන්නේ ඇතැම් සක්විති රජවරුන්ට අමාත්‍යවරු උපදෙස් දෙනවා මංගල හස්ති රාජයා ඉන්න තැන පිරිසිදු කරලා අලංකාර කරලා සරසලා තමන්ගේ පුණ්‍ය ශක්තිය සිහිපත් කළා විබඳු ගුණ තියෙන හස්ති රාජයෙක් පැමිණේවා කියලා අදිෂ්ඨාන කරාම ඒ අදිෂ්ඨාන බලයෙන් කිසියම් තරුණ උපෝසත කුලයට හෝ චද්දන්ත කුලයට හෝ අයිති හස්ති රාජයෙක් එතෙන්ට පැමිණෙනවා කියලා. ඉතින් හස්ති රාජයාත් මහා පුණ්‍යවන්ත හස්ති රාජයෙක් වෙන්නට ඕනේ. මිනිස්යන්ගෙන් බොහොම ගෞරව සම්මාන පුද සත්කාර ලැබෙනවා එතෙන් පටන් එවැනි සත්කාර පුද පූජාවන් ලබන්නට සුදුසු හස්තියෙක් තමයි එතෙන්ට පැමිණෙන්නේ. නමුත් මහා සුදස්සන රජුරෝ ගැන කතා කරද්දී අපි මහා සුදස්සන සූත්‍රේන එහෙම පැමිණුනේ නැහැ කියනවා. මහා සුදස්සන රජුරවන්ට අදිෂ්ඨාන නොකරම එබඳු හස්ති රාජයෙක් පැමිණුණා කියලා කියනවා. උපෝසත කුල ආගච්ඡන්තෝ හි සබ්බ ජෙට්ටෝ ආගච්ඡති. උපෝසත කුලයෙන් පැමිණෙනවා නම් හස්තියෙක් ඒ කුලයේ ජේෂ්ඨතම හස්තිය පැමිණෙනවායි කියනවා. ඒ වගේම චද්දන්ත කුලයෙන් පැමිණෙනවා නම් සියල්ලන්ටම කනිෂ්ඨ බ්ලාබාල හස්තිය පැමිණෙනවායි කියනවා. ඒ වගේම සික්කිත සික්කෝ දමුතූපේතෝ බොහොම ශික්ෂණයක් ලැබපු ශික්ෂාවන්ගෙන් ධමණය වෙච්ච හස්තිය තමයි පැමිණෙන්නේ කියලා කියනවා. ඉතින් මෙතනදී පේනවා උපෝසත කුලයේ චද්දන්ත කුලයට වැඩිය පහළින් තියෙන්නේ. චද්දන්ත කුලයේ උපෝසත කුලයට වැඩිය ඉහළින් තියෙන්නේ. ඒකයි උපෝසත කුලයෙන් ජේෂ්ඨතම හස්තියත් චද්දන්ත කුලයෙන් කනිෂ්ඨතම හස්තියත් පැමිණෙන්නේ. මේ හස්ති රාජයා 12 යොදුනක් පුරාවට සිටින පිරිසත් අරගෙන සම්පූර්ණ ජම්බුද්වීපයේම හැසිරීලා උදේ ආහාරය ගන්න තමන්ගේ රාජධානියට පැමිණෙන්න තරම් ශක්තිමත් කියලා කියනවා. ඉරිදි සම්පන්නයි කියලා කියනවා. මහා සුදස්සන සූත්‍රයේ මේ හස්ති රත්නය ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. පුණජ පරං ආනන්ද රඤ්ඤෝ මහා සුදස්සනස්ස හති රතනං පාතුර හෝසි. නැවත ආනන්ද මහා සුදස්සන රජුරවන්ට හස්ති රත්නේ පහළ වුණා. සබ්බසේතෝ සත්තප්පතිට්ඨෝ ඉද්ධිමා වේහා සංගමෝ උපෝසතෝ නාම නාග රාජා. ඒ කියන්නේ මහා සුදස්සන රජුරවන්ට පැමිණලා තියෙන උපෝසත කුලයේදී ඉන්න ජේෂ්ඨතම හස්ති රාජයා. නාග රාජ කියලා කියන්නේ නායක නෙමෙයි මෙතන නාග කියලා කියන්නේ හස්තියට. පාලි භාෂාවෙන් නාග කියලා කියනවා හස්තියට. ඒ වගේම රහතන් වහන්සේටත් නාග කියන වචනේ පාවිච්චි කරනවා. තවත් විවිධ අර්ථ වලින් නාග කියන වචනේ යෙදුණු අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. මෙතනදී කියවෙන්නේ හස්ති රාජයා. තන් දිස්වා රඤ්ඤෝ මහා සුදස්සනස්ස චිත්තම් පසීදි බද්දකං වත බෝ හත්තියානං සතේ ධමතං උපේයාති. මේ හස්ති රාජයා දැක්කහම මහා සුදස්සන රජුරුවන්ගේ හිත පහදිනවා. මේ හස්තියානය මේ හස්ති රාජයා දමනය කළොත් ඒකාන්තයෙන් යහපත් හස්ති යානයක් බවට පත්වේවි කියලා. අතකෝතං ආනන්ද හත්ති රතනං සේයතාපි නාම ගන්ධහත්තා ජානීයෝ දීගරත්තං සුපරිදන්තෝ ඒවමේව දමතං උපගච්චි. රජුරුවන්ගේ සිටිවිලි මාත්‍රේම මේ හස්ති රත්නය ගන්ධ හස්ති කුලයේ ඉපදුණු ආජානීය හස්ති රාජයෙක් වගේ දිගු කලක් දමනය කරන ලද දමනය වුණා කියලා සඳහන් වෙනවා. ඉන් අනතුරුව බෝධ පුබ්බං ආනන්ද රාජා
මහා සුදස්සනෝ තමේව හත්ති රතනං විමංශමානෝ පුබ්බන්න සමයං අබිරුහිත්වා සමුද්ද පරියන්තං පටවින් අනුයායිත්වා කුසාවතින් රාජධානින් පච්චාගන්ත්වා පාතරාස මකාසී. පෙර වූවක් කියමි ආනන්ද මහා සුදස්සන රජුරු එම ඇතා හස්තිරත්නයම විමසනුයේ උදෑසන කාලයේ එතු පිට නැගිලා මහා සමුද්‍රයේ කෙළවර කොට ඇති මුළු පෘථිවියම හැසිරිලා කුසාවතී රාජධානියට නැවත පැමිණිලා උදේ ආහාරය අරගත්ත කියලා කියනවා. ඒ කියන්නේ උදේ කාලය තුල මේ මුළු පෘථිවියම ආවරණය වෙනසේ ඇවිදීමේ හැකියාවක් 이르දියක් වේගයක් මේ හස්තියට තිබුණා කියලා කියවෙන්නේ. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සනස්ස ඒව රූපං හත්ති රතනම් පාතුර හෝසි. ආනන්ද මහා සුදස්සන රජුරවන්ට මෙබඳු හස්ති රත්නයක් පහළ වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් කෙනෙක් හිතන්නට පුළුවන් අද ඉන්න මේ ඇතෙකුට ඔහොම යන්න පුළුවන්ද? අහසින් යන්න පුළුවන් ඇත්තුත් ඉන්නවද? මේවා අතිශෝක්ති සාහිත්‍ය වර්ණනා මෝඩ මිනිස්යන්ව ශ්‍රද්ධාවෙන් පුරවන්න ගොතපු ලස්සන කතා හැටියට දකින පිරිසකුත් ඉන්නවා. පින්නතුනි ඒ අපි හිතාගෙන ඉන්න හැටි අපේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ මිහිපිට ජීවත් වෙන මිනිස්සයා තමයි එදා මෙදා තුර මේ මිහිපිට පහළ වෙච්ච මහේසාක්‍යම මහානුභාව සම්පන්නම උසස්ම ශ්‍රේෂ්ඨතම සත්ව කොට්ටාසය කියලා. එහෙම හිතාගෙන ඉන්න මනුස්ස වර්ගයා අද ස්වභාව ධර්මයේ හැටවත් නොපෙනෙන වෛරසයක් ඉදිරියේ දන ගහගෙන තමන්ගේ ජීවිතේ යදිනවා. මම දැක්ක කෙනෙක් අහලා තියෙනවා අපිට මේ තරම් හිංසා පීඩා කරන්න ස්වභාව ධර්මයේ අපි ස්වභාව ධර්මයට කරපු වැරද්ද මොකක්ද කියලා. ඉතින් මේ උසස් ශ්‍රේෂ්ඨ මහානුභාව සම්පන්න කියලා හිතාගෙන ඉන්න මනුෂ්‍ය වර්ගයාගෙන් ඇත්තටම ඔය ප්‍රශ්නේ කී වතාවක් මේ ස්වභාව ධර්මය අහන්න ඇද්ද? මිනිසුනේ මට මේ වගේ විපතක් කරදරයක් අනතුරක් කරන්න මං ඔබට කළ වරද මොකද්ද කියලා නේද? ඉතින් මේ අද අපිට වැඩිය ශ්‍රේෂ්ඨ උසස් ජීවි කොට්ටාස එක්ක තියෙන සහ සම්බන්ධතා සහ මුලින් සමහර වෙලාවට සමහර තැන්වල බිඳ වැටිලා. ඒක නිසා අපි හිතාගෙන ඉන්නවා අපි මහා වීර ධීර උසස් වර්ගයක් කියලා. නමුත් අපේ මානව වර්ගයාගේම මේට වැඩිය අපි නොදකින දීර්ඝ අතීතයක් තිබුණා. අද මේ පොළොව තියෙන තැනම මීට එහා කල්පයකදී තවත් පෘථිවියක් තිබුණා. ඒ පෘථිවිය සකස් වෙලා විනාශ වෙලා ගියා. ඊට කලින් ඒ ස්ථානේ තවත් පෘථිවියක් තිබුණා. මේ විදිහට කාලය ආපස්සට මෙච්චර දුර යන්න පුළුවන් කියලා අපිට ගණනය කරන්න බෑ. ඒ අතීත දීර්ඝ අතීතයේ තුල ඒ මිහි පිට පහළ වෙන මනුෂ්‍ය වර්ගයා දියුණුවේ හිමි පෙත්තටම නැග්ගා. අද අපි ඉන්නේ දියුණුවක නෙමෙයි ඇත්තටම අපි ඉන්නේ මහා ප්‍රාථමික අවස්ථාවක.
කෙලවරක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ කෙලවර ඉන්න අපි මේ යන්තම් කරගත්ත පින්කම් වල බලයෙන් මේ විදින සැප සම්පත් අනුව මේට වැඩිය දෙයක් තියෙන්න පුළුවන්ද කියලා හිතාගෙන ඉන්න එක හරියට අර ලිඳේ ඉන්න මැඩියෙක් මං විඳින සැපයට වැඩිය සැප තව තියෙන්න පුළුවන්ද කියලා හිතාගෙන ඉන්නවා වගේ දෙයක්. ඒක නිසා මේ සියලු කාරණා කියවෙන්නේ මහා පුණ්‍ය බලයක් ඇති තූපාහාරේ පුද්ගලයෙක් පිළිබඳව. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ස්තූපයක් කරවල වන්දනමාන කරන්න සුදුසු පුද්ගලයෝ 4 දෙනෙක් දේශනා කළා. එක්කෙනෙක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. දෙවෙනියා පසේ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනියා රහතන් වහන්සේ. එකම ලෞකික පුද්ගලයා ඉන්නේ. ඒ තමයි මේ මහා පෘථුවියට එකම රජුව බවට පත් වෙන චක්‍රවර්ති රජුරුව. ඔහු එකලේ බිඳුවක් හෙලන්නේ නැහැ ලෝකයම ධාර්මික කරන්නට. එකලේ බිඳක්වත් නොහෙලා සමස්ත ලෝකයම පාලනය කරන මේ රජුරුව මුළු ලෝකයම ධාර්මික ස්ථානයක් බවට පත් කරනවා. ඒ මහා ගුණය නිසා, ඒ මහා පුණ්‍ය බලය නිසා ඔහු මිය ගියාට පස්සේ ආදාහනය කරලා ඒ ධාතු ගෙන චෛත්‍යයක් කරවලා වන්දනමාන කරන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් එවැනි තූපාහාර පුද්ගලයෙකු ලබන මේ සැප සම්පත් පිළිබඳව අද මේ යන්තම් කරගත්ත පිනකින් මෙලොව ඉපදිලා දිවි කලවගෙන ඉන්න අපි සැකමතු කරනවා නම් මේවා ඇවිදිලා සාහිත්‍ය කියලා පැත්තකට විසික් කරනවා නම් අතිශෝක්ති කියලා හාස්‍යයට ලක් කරනවා නම් ඒ වගේ නැත්තම් නුවණ පෑදෙන්න මොන වගේ ඖෂධයක් ඕන කරනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වගේ මහෞත්තමයටම තමයි ඒවා තේරෙන්නේ. ඉතින් අපි ඊළඟට කල්පනා කරමු අස්ස රතනය පිළිබඳව. සක්විති රජුරවන්ට ඊළඟට පහළ වෙන්නේ අස්ස රතනය. මහා සුදස්සන සූත්‍රයේ පිළිබඳව සඳහන් වෙන්නේ මෙහිමයි. පුනච පරං ආනන්ද රඤ්ඤෝ මහා සුදස්සන අස්ස රතනම් පාතුර හෝසි. සබ්බ සේතෝ කාල සීසෝ කුංජකේසෝ සමයන මුංජකේසෝ ඉද්ධිමා වේහා සංගමෝ වලාහකෝ නාම අස්සරාජා. නැවත ආනන්ද මහා සුදස්සන රජුරවන්ට අස්වරත්නය පහළ වෙනවා. මොන වගේද? මුළු ශරීරයම සුදු පාටයි, හිස පමණක් කළු පාටයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම මුංජ කේසා මුදු තෘණ කියලා තෘණ වර්ගයක් තියෙනවා. මේ තෘණ වර්ගයේ වගේ කියනවා කෙස්. ඒ වගේම ඉර්ධි සම්පන්නයි. වේහා සංගමා අහසින් යන්නට පුළුවන්. වලාහක කියන නමින් තමයි හඳුන්වන්නේ කුලයට අයිති අස්වරාජයෙක්. තන් දිස්වා රඤ්ඤෝ මහා සුදස්සනස්ස චිත්තං පසීදී බද්දකං වත බෝ අස්සයානං සචේ දමතං උපේයාති. මේ අස්වැය දමනය කළොත් එහෙම ඊටාම හොඳ අස්වැයානයක් බවට පත් වෙයි කියලා රජුරුවන්ගේ හිත පහදිනවා මේ හස්තිය, මේ අශ්වයා කෙරෙහි. අතකෝ තං
ආනන්ද අස්සරතරං සියතාපි නාම බද්දෝ අස්සාජානීයෝ දීගරත්තං සුපරිධන්තෝ ඒවමේව දමතං උපගච්චි. ඒ සිතුවිල්ලත් එක්ක ආනන්ද මේ අශ්වරත්නය හරියට යහපත් භද්‍ර කුලයට අයිති ආජානීය අස්වේක් බොහෝ කාලයක් තිස්සේ දමනය කළා හා සමානව දමනය වෙනවා කියලා සඳහන් වෙනවා. භූත පුබ්බං ආනන්ද රාජා මහා සුදස්සනෝ තමේව අස්සරතනං විමංසමානෝ පුබ්බන්න සමයං අබිරුහිත්වා සමුද්ද පරියන්තම් පටවින් අනුයායිත්වා කුසාවතින් රාජධානීන් පච්චාගන්ත්වා පාතරාස මකාසි. අතීතයේදී මහා සුදස්සන රජුරු මේ අස්වරත්නය විමසන්න අර කලින් කිව්ව විදිහට උදේ කාලේ අසුපිට නැගිලා මේ පෘථිවිය වටා ගමන් කරලා උදේ කාලයේම නැවත කුසාවති රාජධානියට පැමිණිලා උදෑසන ආහාරය අරගත්ත කියලා සඳහන් වෙනවා. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සනස්ස ඒව රූපං අස්සරතනං අහෝසි. මහා සුදස්සන රජුරන්ට මේ වගේ අස්වරතනයක් පහළ වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් සුත්ත නිපාත අට කතාවේ කියවෙනවා තම්පි අනුබන්ධමානං අස්සරතනං උප්පජ්ජති සබ්බසේතෝ රත්තපාදෝ කාකසීහෝ මුංජකේසෝ වලාහස්කස්ස රාජකුලා ආගච්ඡති කියලා. එතනදි කියවෙන්නේත් සම්පූර්ණයෙන්ම මේ අශ්වයාගේ ඇඟ සුදු පාටයි කියනවා. පාද රත් පැහැගන්නනවායි කියනවා. හිස කළු පැහැගන්නනවායි කියනවා. ඒ වගේම අර කලින් සඳහන් කර මෘදු තුන හා සමාන කෙස් තියෙනවායි කියනවා. වලාහක කුලයට අයිති හස්තියෙක් මේ අශ්වයෙක් කියනවා. මොහොත් රජ්ජුරුවෝ අන්ගේ පුණ්‍ය බලයෙන් පැමිණිලා අශ්වකාලේ මංගල අශ්වයා බවට පත් වෙනවායි කියලා සඳහන් වෙනවා. එතකොට අනෙක් කරුණු හස්ති රත්නයට කිව්ව ආකාරයි කියලා තමයි එතන සඳහන් වෙන්නේ. ඊළඟට කියවෙන්නේ මණි රත්නය පිළිබඳව තම්පි අනුබන්ධමානං මණි රතනං උප්පජ්ජති. ඊට අනතුරු මාණික්‍ය රත්නය පහළ වෙනවා. සෝ හෝති මණි වේල්රියෝ සුභෝ ජාතිමා අට්ටන්සෝ සුපරි කම්මකතෝ ආයාමතෝ චක්කනාභි සදිසෝ වේපුල්ල පබ්බතා ආගච්ඡති. සෝ චතුරංග සමන්නාගතේ පියන්දකාරේ රඤ්ඤෝ දජග්ගතෝ යෝජනං පභාසේති යස්සෝ භාසේන මනුස්සා දිවාති වඤ්ඤමානා කම්මන්තේ පයෝජෙන්ති අන්තමසෝ කුන්ත කිපිල්ලිකං උපාදාය පස්සන්ති කියලා සඳහන් වෙනවා අට කතාවේ. එතකොට මෙතනදි කියවෙනවා සෝ හෝති මනු වේල්රියෝ මේ මැණික වෛරෝඩි මාණික්‍යයක් ඊටාම සෝභමානයි. ඒ වගේම එය උපතින්ම ආයි නැවත කපලා උපමට්ටම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. උපතින්ම එය ඊටා වටිනා මාණික්‍යයක්. ආයි සකස් කරන්න දෙයක් නැති මාණික්‍යයක්. ඒ වගේම අට්ටන්සෝ අපි අටකොටු හදන්නේ මේ විදිහේ අටපට්ටම් හැඩයෙන් යුක්තයි. උපරි පරිකාමකතෝ සුපරි පරිකාමකතෝ මනාව එය මාණික්‍යයක් හැටියට සකස් වෙලා තියෙන්නේ. ආයාමතෝ චක්කනාභි සතිසෝ පළලින් චක්‍රයක නාභිය හා සමානයි කියලා කියනවා. එපමණ විශාලයි කියලා කියනවා. වේපුල්ල පබ්බතා ආගච්ඡති පැමිණෙන්නේ වේපුල්ල පර්වතයේ ඉඳලා තමයි පැමිණෙන්නේ කියලා සඳහන් කරනවා. සෝ චතුරංග සමන්නාගතේ පියන්දකාරේ එය චතුරංග
සමන්නාගතේ පියන්දකාරය කියන්නේ අංග 4කින් යුක්ත අන්ධකාරය කියන්නේ අමාවක දවසක් අමාවකට හඳ නැහැ. ඒ වගේම වැහි වලාකුළු වලින් පිරීලා ඒ කියන්නේ තරු එළියක් නැහැ. ඒ වගේම මධ්‍යම රාත්‍රිය ඒ කියන්නේ හොඳටම රැ වෙලා ඒ වගේම මහා ඝන වනාන්තරයක් මැද්දේ ඒ වගේ තැනක අතිශය අන්ධකාරය පවතිනවා. මෙන්න මේ කියන අංග 4න් යුක්ත මහා අඳුර ඇති තැනක මේ මාණික්‍ය රජුරුවන්ගේ ධජය ස්ථාපිත කරලා තියෙන ඒ කොඩිය කෙලවර කණුවෙහි තැම්පත් කළොත් එහෙම යොදුනක් ප්‍රදේශයේ ඒකාලෝක වෙනවයි කියනවා. ඒ ප්‍රදේශය තුල මිනිස්යන්ට දවල් කාලයයි කියලා හැඟීමෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් තරම් එළිය වෙනවයි කියනවා. ඒ වගේම අන්තමසෝ කුන්ත කිපිල්ලිකං උපාදාය පස්සති. ඒ එළියෙන් කුරා කුහුඹියන් පවා පෙනෙනවයි කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳව මහා සුදස්සන සූත්‍රය සඳහන් වෙන්නේ මෙහෙමයි. පුනච පරං ආනන්ද රඤ්ඤෝ මහා සුදස්සනස්ස මනිරතනම් පාතුරෝ හෝසි සෝ අහෝසි මනි වේරුයෝ සුබෝ ජාතිමාට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්චෝ ඉප්පසන්නෝ අනාවිලෝ සබ්භාකාර සම්පන්නෝ. අර කියපු ගුණයන්ගෙන් යුක්ත මණිකක් තමයි පහළ වෙන්නේ කියනවා. තස්සකෝ පනානන්ද මනරතනස්ස ආභා සමන්තා යෝජනං පුටා අහෝසි. ඒ මණිකේ ආලෝකය හාත්පසින් යොදුනක් ප්‍රදේශේ පැතිරලා පවතිනවා කියනවා. භූත පුබ්බං ආනන්ද රාජා මහා සුදස්සනෝ තමේව මනරතන විමංශමානෝ චතුරංගනින් සේනං සන්නහිත්වා මනින් දජග්ගං ආරෝපෙත්වා රත්තන්දකාර තිමිසාය පායාසි. රජුරුව මේ මණික විමසන්ඩ චතුරංගනී සේනාවත් අරගෙන මේ මණික තම දජ කෙලවර නංවාගෙන දැඩි රාත්‍රී අන්ධකාරය ඇති මීදුමෙන් වැහුණු ප්‍රදේශයකට ගියායි කියනවා. යේකෝ මහා පනානන්ද සමන්තාගාමා අහේසුන් තේනෝ භාසේන කම්මන්තේ පයෝජේසුන් දිවාති මඤ්ඤමානෝ. ඒ අහල තිබිච්ච ගම්වල මිනිස්සුયો මේ එළිය දැකලා දවල් කාලය කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගත්තා කියලා කියනවා. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සනස් ඒව රූපං මනිරතනම් පාතුරහෝසි. ආනන්ද මහා සුදස්සන රජුරන්ට මේ වගේ මාණික්‍ය රතනයක් පහළ වුණාය කියලා සඳහන් වෙනවා. අපි බලමු ඊළඟ රත්නය කුමක්ද කියලා. තම්පි අනුබන්ධමානං ඉත්ති රතනං උප්පජ්ජති. මේ මාණික්‍ය රත්නයට අනුතුරු ස්ත්‍රී රත්නය පහළ වෙනවා. පකති අග්ග මහේසීවා හෝති උත්තර කුරුතෝවා ආගච්ඡති මද්ද රාජ්‍ය කුලතෝවා. මේ ස්ත්‍රී රත්නය ලැබෙන්නේ එක්කෝ ප්‍රකෘති අගමහිසිය ඒ ස්ථානයට සුදුසු වෙනවයි කියනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම සිද්ධාර්ථ කුමාරයා කිසිසේත්ම චක්‍රවර්ති රජ තනතුර ලබන්නේ නැහැ. පහළ ඇති සමහර විට එතුමා ගිහිගේ අතහැරලා නැගෙනහිර දොරටුවෙන් කිඹුල්වත්පුරේ තමන්ගේ රාජමාලිගාවෙන් පිටත් වෙද්දී ඒ දොරටුව ගාවට පැමිණිච්ච මාරයා එතුමට ප්‍රකාශ කරනවා මේ පිටව යන්නට එපා. දින 7කින් ඔබට
චක්‍රරත්නය පහළ වෙනවා, සක්විති රජ පදවිය ලැබෙනවා. ඒක නිසා නවතින්න කියලා. ඉතින් සමහර කෙනෙක් හිතන්නට පුළුවන් එතුම බැරි වෙලාවත් නැවතුණා නම් ඒ පහළ වෙයි කියලා. ඒ වෙන්නේ නැහැ. එච්චර පුණ්‍ය භාග්‍යයක් තිබුණා. නමුත් ඒක ඊටපත් වෙන්නේ නැහැ. එහෙම සක්විති රජ පදවියක් එතුමා ලබනකම් ගිහි ගෙදර ඉන්නේ නැහැ. එතුමා අනිවාර්යයෙන්ම ගිහි ගේ අතරලා ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්න නියම පුද්ගලෙක්. මාරයා බොරුවක් තමයි ප්‍රකාශ කළේ. මොකද එහෙම පූර්ව කතනයන් දෙකක් වෙලා තිබුණා අනාගතයේ පිළිබඳව අප මහ බෝසත්යන් පිළිබඳව මේ ගලවා ගන්න මේ උගලට හසු කරවා ගන්න පුළුවන්ද කියලා තමයි ਉਹ උත්සාහයක් දරුවේ වෙලාව කියනවා. කෙසේ නමුත් ඊතරම් පුණ්‍ය භාග්‍යයක් තිබෙච්ච නිසා යසෝදරාව කියන්නේ ප්‍රകൃතියෙන්ම සක්විති රජ කෙනෙකුට අගමෙහිසිය වෙන්න තරම් සුදුසුකම් තිබිච්ච උත්තමාවියක්. එවැනි උත්තමාවියක් අගමෙහිසිය වෙලා හිටියොත් එතුමියම ඒ තනතුරට පත් වෙනවා. එහෙම නැත්නම් උතුරු කුරු දිවයිනෙන් පැමිණෙන සුරූපී ස්ත්‍රී රත්නයක් මෙම රජ්ජුරුවන්ගේ අග්‍රමහේසිකාව බවට පත් වෙනවා. එහෙම නැත්නම් මදුරටිය රාජකුලයෙන් පැමිණෙන ශාස්ත්‍රීය දියණියක් ස්ත්‍රී රත්නය බවට පත් වෙනවා. අති දීඝාදී ච දෝෂ විවජ්ජිතා අතිශය උස බව ආදී සවැදෑරුම් දෝෂයන් නැති අතික්කන්තා මානුසං වන්නං අපත්තා දිබ්බං වන්නං. මේ අග්‍ර මහේසිකාව මනුෂ්‍ය වර්ණයේ ඉක්මවා ගිය දිව්‍ය වර්ණයට නොපැමිණි. ඒ කියන්නේ දෙවගණක් තරම් වර්ණ සම්පත්තිය නැහැ. හැබැයි මිනිස්සෙක්ට වැඩිය අතිශය දිව්‍ය මේ වර්ණ සම්පත්තියෙන් යුක්තයි. ඒ කියන්නේ දිව්‍යාංගනාවක් තරමට ඒ ආසන්නයටම අලංකාර ශරීර වර්ණයක් තියෙනවායි කියනවා. යස්සා රඤ්ඤෝ සීත කාලේ උන්හානි ගත්තානි හොಂತಿ. රජුරවන්ට සීත කාලයේදී එගේ ශරීරය උණුසුම් වෙනවායි කියනවා. උණුසුම් කාලයේදී එගේ ශරීරයේ සීතල වෙනවා කියලා රජුට දැනෙන්න. සතදා පෝටිත තූල පිචුනෝවිය සම්පස්සෝ අහෝසි. එගේ ශරීර සම්පත්තිය සිය වාරයක් පිරිසිදු කරන ලද පුළුන් රොදක් හා සමානයි කියනවා. කායතෝ චන්දන ගන්ධෝ වායති. ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙනවා කියලා කියනවා. මුකතෝ උප්පල ගන්ධෝ මුයින් නිල් මහ නිල් මල් සුවඳ විහිදෙනවායි කියනවා. පුබ්බුට්ටායිතාදී අනේක ගුණ සමන්නාගතාච හොಂತಿ. ඒ වගේම කල්ැතුවම නැගිටීම ආදී අනේක ස්ත්‍රියක් සතු විය යුතු ස්වාමියාගේ රී පැවතිය යුතු ගුණ සතුව පවතිනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ පිළිබඳව මහා සුදස්සන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. පුනච පරං ආනන්ද රඤ්ඤෝ මහා සුදස්සනස්ස ඉත්තිරතනම් පාතුරහෝසි අබිරූපා දස්සනියා ප්‍රසාදිකා පරමාය වන්න පොක්කරතාය සමන්නාගතා නාදි දීගා නාති රස්සා නාති කිසා නාති තූලා නාති කාලිකා නච්චෝධාතා අතික්කන්තා මානුසි වන්නං අපත්තා දීප වන්නං. නැවත ආනන්ද මහා සුදස්සන රජුරවන්ට ස්ත්‍රී රත්නය පහළ වුණා. ඒ බොහෝම රූප සම්පන්නයි, දර්ශනීයයි, ප්‍රසාද ජනකයි. ඒ වගේම උතුම් වූ වර්ණ සම්පත්තියෙන් සමන්නාගතයි. ඊටාම උසත් නැහැ, කෙටිත් නැහැ, කෘෂත් නැහැ, මහතත් නැහැ, කළුත් නැහැ, අතිශය සුදුත් නැහැ. ඒ වගේම මනුෂ්‍ය වර්ණයේ ඉක්මවලා ගිය
කලින් සඳහන් කරපු දිව්‍ය වර්ණයට නොපැමිණි ඒ හා ආසන්න වූ වර්ණ සම්පත්තියක් ඇයට පවතිනවා. තස්සකෝ පනානන්ද ඉත්තිරතනස්ස ඒව රූපෝ කාය සම්පස්සෝ හෝති සේයතාපි නාම තූල පිචුනෝවා කප්පාස පිචුනෝවා. ඇගේ ශරීර ස්පර්ශය හරියට මේ ඉඹුල් පුළුන් පිඬුවක් නැත්තම් කපු පුළුන් පිඬුවක් හා සමාන ස්පර්ශයක් තියෙන කියනවා. තස්සකෝ පනානන්ද ඉතිරතනස්ස සීතේ උන්හානි ගත්තානි හොන්ති. ඒ ස්ත්‍රී රත්නයේ සීත කාලේ උණුසුම් ශරීරයක් තියෙනවා කියන උන්හි සීතානි උෂ්ණ කාලේ සීත ශරීරයක් පවතිනවා. තස්සකෝ ආනන්ද ඉතිරතනස්ස කායතෝ චන්දන ගන්ධෝ වායති. ආනන්ද ඒ ස්ත්‍රී රත්නයට කයින් සඳුන් සුවඳ විහිදෙනවා. මුකතෝ උප්පල ගන්ධෝ මීන් මහනිල් මල් සුවඳ විහිදෙනවා. තංකෝ පනානන්ද ඉතිරතනන් රඤ්ඤෝ මහා සුදස්සනස්ස පුබ්බට්ටායිනි අහෝසි පච්චා නිපාතිනි කිංකාර පරිස්සාවිනි මනාපචාරිනි පියවාදිනි. මේ ස්ත්‍රී රත්නය මහා සුදස්සන රජුරවන්ට කලින් අවදි වෙනවා. රජුරවන්ට පසුව නින්දට යනවා. ලොකුඩා කළ යුතු කටයුතු හොයලා බලලා සිදු කරනවා. ඒ වගේම ප්‍රියමනාපව හැසිරෙනවා. ප්‍රියවදනින් කතා කරනවා. තංකෝ පනානන්ද ඉන්තිරතනං රාජානම් මහා සුදස්සනං මනසාපිනෝ අතිචාරි කුතෝපන කායේන. මේ රත්නය මහා සුදස්සන රජුරුවන්ව හිතින්වත් ඉක්මවා ගියේ නෑ කියනවා. ඒ කියන්නේ පරපුරුෂයෙක් පිළිබඳව හිතෙන් හෝ රාගයක් ඇති කරගත්තේ නෑ. කාය ගැන කවර කතාවද කියලා අහනවා. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සන සේව රූපෝ ඉත්තිරතනං පාතුර හෝසි. මහා සුදස්සන රජුරුවන්ට මෙබඳු ස්ත්‍රී රත්නයක් තමයි පහළ වුණේ කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟ රත්නය වෙන්නේ ගහපති රත්නය. මුල් මට්ට කතාවේ මුලින් ඒ පිළිබඳව අට කතාව සඳහන් කරනවා. තම්පි අනුබන්ධමානං ගහපති රත්නං උප්පජ්ජති. රඤ්ඤෝ පකති කම්මකාරෝ සෙට්ටි යස්ස චක්කරතනේ උප්පන්න මත්තේ දිබ්බං චක්කුං පාතු භවති. යේන සමන්නාගත යෝජන මත්තේ නිදින් පස්සති සස්සාමිකම්පි අස්සාමිකම්පි. මේ ස්ත්‍රී රත්නයට අනතුරුව ගහපති රත්නය පහළ වෙනවා. ගහපති රත්නය කියන්නේ රජුරුවන්ගෙම ප්‍රකෘතිව මේ කියන්නේ රජුරුවන්ට කලින් හිටපු රජුරුවන්ගේ කටයුතු සොයා බලා සිදු කරන සිටුවරයෙක්ම තමයි ගහපති රත්නය බවට පත් වෙන්නේ. ඔහුට මේ පුණ්‍ය බලයෙන් චක්‍රරත්නය උපන් මොහොතේදීම කර්මජ දිබ්බ චක්කුවක් පහළ වෙනවා. ඒ දිවසින් පුළුවන්කම තියනවායි කියනවා හාත්පස යොදුනක් පමණ නිදාන. ඇත්තෙන්ම කියවෙන්නේ අහසින් යොදුනක්, ඒ වගේම පොළොවෙන් යොදුනක් කියන උඩට යොදුනකුත් යට යොදුනකුත් කියන ප්‍රමාණය හාත්පස හිමියන් ඇති නැති සියලු නිදාන දකින්න පුළුවන් හැකියාව තියෙනවා කියනවා. සෝ රාජානං උපසංකමිත්වා පවාරේති අපසුකෝත්වං දේව හෝහි අහංතිය ධනේන ධනකරණීයං කරිස්සාමීති. රජතුමනි, ඔබ වහන්සේ අල්පෝත්සාහීව වාසය කරත්වා මම ඒ ධනයෙන් කළ යුතු කටයුතු ඉටු කර දෙන්නෙමි කියලා එතුමා ඉතාම හොඳින් ධාර්මික වේ පිළිබඳව සොයා බලා කටයුතු සම්පාදනය කරනවා කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳව මහා සුදස්සන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහිමයි. පුනච පරං ආනන්ද රඤ්ඤෝ මහා සුදස්සනස්ස ගහපති රත්නම් පාතුර හෝසි. නැවත දානන්ද මහා සුදස්සන රජුරවන්ට ගෘහපති රත්නය පහළ විය. තස්ස කම්ම විපාකජං දීප චක්කු පාතුර හෝසි යේන නිදීන් පස්සති සස්සාමි කම්පි අස්සාමි කම්පි. ඔහුට කර්මජ විපාක දීප චක්ෂුවක් පහළ වුණා. යම් හැකින්
සස්සාමික වූද අස්වාමික වූද කියන්නේ හිමියන් ඇති වූද නැති වූද නිදාන දකින්න පුළුවන් විදිහේ. සෝ රාජානම් මහා සුදස්සන උපසංකමිත්වා ඒමාහ. ඔහු මහා සුදස්සන රජුරුව වෙත එළඹිලා මෙහෙම ප්‍රකාශ කරනවා. අපෝ සුක්ඛෝ ත්වං දේව හෝහි අහං තේ ධනේන ධන කරණීයං කරිස්සාමීති. මහරජතුමනි ඔබතුමා උත්සාහවත් නොවේවා මම ඒ ධනයෙන් සිදු කළ යුතු කටයුතු ඉටු කරලන්නෙමි කියලා ප්‍රකාශ කරනවා. භූත පුබ්බං ආනන්ද රාජා මහා සුදස්සනෝ තමේව ගහපති රතනං විමස්සමානෝ නාවං අබිරුහිත්වා මජ්ජේ ගංගාය නදියා සෝතං ඕගාහිත්වා ගහපති රතනං ඒතද වෝච. පෙර සිදුවක් ආනන්ද ප්‍රකාශ කරමි. මේ මහා සුදස්සර රජුරවන්ට ඕනකම ඇති වුණා මේ ගහපති රත්නේ විමසන්න. එහෙම හිතලා දවසක් ඔහු විමසමින් නැවකට නැගිලා ගංගානම් ගඟේ මැදට ගිහිල්ලා මේ ගහපති රත්නයට කියන්නේ එතට මේ භාණ්ඩාගාරික අමාත්‍යවරයා එතකොට ඒ රජුරුවන්ගේ එතුමාට ප්‍රකාශ කරනවා අත්තෝ මේ ගහපති හිරඤ්ඤ ස්වර්ණේනාති ගෘහපතිය මට අවශ්‍යයි රත්තරන් අමුරන් එවැගේම රත්රන් අවශ්‍යයි කියලා ප්‍රකාශ කරනවා. තේනෙහි මහරජ ඒකන් තීරන්නාවා උපේතු. එහෙනම් මහරජෙක් තීරයක එක් මේ ඉවුරක නැව නවත්තන්න. ඉදේව මේ ගහපති අත්තෝ හිරඤ්ඤ ස්වර්ණේ නාති. මේ ගෘහපතිතුමනි මට මිහිම් දීම රන් රිදී සමා වෙන්න අමුරන් හා රත්රන් අවශ්‍යයි කියලා ප්‍රකාශ කළා. අතකෝතං ආනන්ද ගහපති රතනං උබෝපි හත්තේහි උදකං ඕමසිත්වා පූරං හිරඤ්ඤ ස්වන්නස්ස කුම්බින් උද්දරිත්වා රාජානම් මහා සුදස්සරස ඒතද වෝච. අලමිත්තාවතා මහරජ ඛතමිත්තාවතා මහරජ පූජිතමිත්තාවතා මහරජාති. එහෙම ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද ඒ ගෘහපති රත්නය අත් දෙකින් ජලය පිරිමැදලා එක්තරා අමුරන් රත්රන් පිරුණු කලයක් උඩටගෙන මහා සුදස්සන රජුරුවන්ට දීලා මහරජතුමනි මේ ඇතිද? මහරජතුමනි මේ කටයුත්තට ප්‍රමාණවත්ද? මහා රජතුමනි මේ ඔබේ හිතට සෑහෙනවද කියලා විමසා සිටනවලු. ඒ වෙලාවේ රාජා මහා සුදස්සනෝ මහා සුදස්සන රජුරෝ ප්‍රකාශ කරන ගෘහපතිතුමනි මේ ඇති ගෘහපතිතුමනි මේ කටයුත්තට ප්‍රමාණවත් ගෘහපතිතුමනි මේ මගේ හිතට ප්‍රමාණවත් කියලා ප්‍රකාශ කරනවා. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සනස ඒව රූපං ගහපති රතනම් පාතුර හෝසි. ආනන්ද මහා සුදස්සන රජුරවන්ට මේ වගේ ගෘහපති රත්නයක් පහළ වුණා කියලා සඳහන් කරනවා. ඊළඟ රත්නය තමයි පරිනායක රත්නය. පරිනායක රත්නය පිළිබඳව සුත්තනිපාත අට කතාවේ මෙහෙම සඳහන් වෙනවා. තම්පි අනුබන්ධමානම් පරිනායක රත්නං උප්පජ්ජති. රඤ්ඤෝ භකති ජෙට්ට පුත්තෝ. චක්කරතනි උප්පන්න මත්තේ අතිරේක පඤ්ඤා වේයත්‍යේන සමන්නාගතෝ හෝති. ද්වාදස යෝජනාය පරිසාය චේතසා චිත්තං පරිජානිත්වා නිග්ඝ පග්ඝ සමත්ව හෝසි. මේ පරිනායක රත්නය බවට පත්වෙන්නේ රජුරුවන්ගේ හිටපු ජේෂ්ඨ පුත්‍ර රත්නය තමයි මේ තත්වයට පත්වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් නොවි චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා නම් රාහුල කුමාරයා තමයි මේ පරිනායක රත්නය බවට පත් වෙන්නේ. ඒ වගේ
තමන්ගේ වැඩිමහලු පුත්‍රයා තමයි පරිනායක රත්නය කියලා හඳුන්වන්නේ. චක්‍රරත්නයේ උපන් මාත්‍රයෙන්ම මේ ජේෂ්ඨ පුත්‍රයාට විශේෂ හැකියාවක් ලැබෙනවා. ඒ තමයි ඔහුට වෙනදාට නැති විශේෂ වික්ත නුවණක් පහළ වෙනවා. ඔහුට 12 යොදුනක් පිරිස සිතින් සිඳ පිරිසිඳ දැනගන්න පුළුවන්. හරියට පරිචිත්ත විචාරණඥාන අභිඥාන දැනගන්නවා වගේ දැනගන්න පුළුවන්. එහෙම දැනගෙන යම් කිසි පුද්ගලයෙකුට නිග්‍රහ කළ යුතු නම් ඔවුන්ට නිග්‍රහ කරනවා. යම් කිසි පුද්ගලයෙකුට සැලකිය යුතු නම් ඔහුට සලකනවා. සෝ රාජානං උපසංකමිත්වා පවාරේති. ඔහු රජුරුවන් වෙත එළඹිලා මෙන්න මෙහෙම තමන්ව පැවරීමක් කරනවා. අප්පසුක්ඛෝ ත්වං දේව හෝහි. දේවයන් වහන්සේ ඔබ වහන්සේ අල්පෝත්සාහී වේවා. අහන්තේ රජ්ජං අනුශාසිස්සාමි. මම මේ රාජ්‍යයට අනුශාසනා කරමි. යං වා පනඤ්ඤං පේව රූපං අතුලට්ඨේන රතනං යස්සන සක්කා තුලයිත්වා තීරිත්වා අග්ගෝ කාතුං ආදි වශයෙන් ඊට පස්සේ සඳහන් වෙනවා විස්තරය. මේ තමයි 6 වෙනි සමාවෙන්න 7 වෙනි රත්නය චක්‍රවර්ති රජ කෙනෙකුට ලැබෙන. අපි බලමු මේ පිළිබඳව කොහොමද 7 වෙනි රත්නය පිළිබඳව මහා සුදස්සන සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. පරිනායක රතනං පුනච පරං ආනන්ද රඤ්ඤෝ මහා සුදස්සනස්ස පරිනායක රතනම් පාතුර හෝසි. පණ්ඩිතෝ වියත්තෝ මේධාවී පටිබලෝ රාජානං මහා සුදස්සනස්ස උපයාපේ තබ්බං උපයාපේතුං අපයාපේ තබ්බං අපයාපේතුං තපේ තබ්බං තපේතුං සෝ රාජානං මහා සුදස්සනස්ස උපසංකමිත්වා ඒවමාහ. මේ පරිනායක රත්නය මහා සුදස්සන රජුරවන්ට පහළ වෙච්ච පණ්ඩිතයි වියත්තයි නුවණැති ප්‍රතිබලයි ඔහුට පුළුවන්කම තියෙනවා මහා සුදස්සන රජුරවන්ට ඔහු වෙත එළඹිය යුතු පුද්ගලයන් ඔහු වෙත යොමු කරන්න. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මිතුරුන් රජුරවන්ට ඔහු අර කලින් කියපු විදිහට 12 යොදුනක් මාන ඉන්න පුද්ගලයන්ගේ සිතින් සිත දැනගෙන මෙන්න මේ පුද්ගලයා රජුරවන්ට හිතවත් කියලා දැනගෙන ඔහුව රජුරුව වෙත එවන්න. රජුරවන්ට හිතවත් නැති පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු රජුරුවන් වෙතින් ඉවත් කරන්න. රජුරුව ළඟ තියන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා නම් රජුරුව ළඟ තියන්නට ඔහු දක්ෂයි. කර්මජීරිතයක් ඔහුට තියෙනවා. ඔහු තමයි රජුරුවන්ගේ පරිනායක රත්නේ නැත්නම් සෙන්පතිතුමා බවට පත් වෙන්නේ. ඔහු රජුරුව ගාවට එළඹිලා කලින් සඳහන් කරපු විදිහට ප්‍රකාශ කරනවා. අප්පසුක්ඛෝ ත්වං දේව හෝහි අහමනුස්සා සිස්සාමි. රජතුමනි දේවයන් වහන්සේ ඔබ වහන්සේ අල්පෝත්සාහී වේවා. මම මේ රාජ්‍යයට ඔබ වෙනුවෙන් අනුශාසනා කරමි කියලා අනුශාසනා කරනවා. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සනස්ස ඒව රූපම් පරිනායක රතනම් පාතුර හෝසි. ආනන්ද මහා සුදස්සන රජුරවන්ට මෙබඳු වූ පරිනායක රත්නයක් පහළ වුණා. රාජා ආනන්ද මහා සුදස්සනෝ ඉමේහි සත්තහි රතනෙහි සමන්නාගතෝ හෝසි. ආනන්ද මහා සුදස්සන රජුරුව මෙන්න මේ කියපු සත්ත රතනයන්ගෙන් සමන්නාගත වුණා කියලා මහා සුදස්සන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් අපි සාකච්ඡා කළේ ඒ සක්දෙව් සමාවෙන්න චක්‍රවර්ති රජුරවන්ට පහළ වෙන සප්ත රතනයන්ගේ තියෙන අගය ගුණය විශිෂ්ටත්වය වටිනාකම පිළිබඳව තමයි අපි කතා කළේ. ඉතින් ඉන්න අනතුරුව අට කතාවේ සඳහන් වෙනවා යං වා පනඤ්ඤම්පි ඒව රූපං අතුලට්ඨේන රතනං. ඔය සඳහන් කරපේ මේ පොළොව මත පහළ වෙන්න පුළුවන් විශිෂ්ටම රත්නයන් 7. මේ වගේ යම්
රත්නයන් මෙලොවේ පහළ වෙනවා නම් මේ මනුෂ්‍ය ලෝකේනේ මනුෂ්‍ය ලෝකේ ඉක්මවා ගිය දෙව්ලොව තියෙනවා බබලොව තියෙනවා මෙන්න මේ ස්ථානයන්ගේ අගය කරලා අවසන් කරන්නට බැරි වටිනාකමක් ඇති මහා නර්ග රත්නයන් පහළ වෙන්න පුළුවන් යස්ස නසක්කා තුලයිත්වා තීරීත්වා ගෝකාතුන් මේ මැනලා කිරලත් අගේ තීරණය කරන්න බැරි සතන්වා සහස්සන්වා ගති කෝටින්වා මේක කහවණු 100ක් දහසක් කෝටියක් වටිනවයි කියලා අගය කරන්න බැරි අතුල්‍ය රතනයන් පහළ වෙන්නට පුළුවන් තත්ත ඒක රතනම්පි බුද්ධ රතනේන සමන්නත්ති හැබැයි මෙච්චර මේ විස්තර කරපු සක්විති රජුරුවන්ගේ සප්ත රත්නයම එක්කාසු කළත් එවැනි සක්විති රජවරු 100ක් දහසක් නෙමේ අසංකේයයකට පහළ වෙන ඒ සියලු රත්නයන් එක තැනකට ගත්තත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ 16 කලාවක්වත් එය වටින්නේ නෑ. ඒ සියල්ල තිබේවා මේ අනන්ත සක්වල පවතිනා වූ සියලු රතනයන් එක්කාසු කරලා දිව්‍ය වූද මනුෂ්‍ය වූද සියලු රතනයන් එක්කාසු කරලා ගොඩ ගැසුවත් ලෞතර බුදුරජාණන් වහන්සේ කියන බුද්ධ රත්නය තරම් ඒ එකම රත්නයක්වත් ඒ රතනයන් සියල්ලේ මගේවත් සමාන වෙන්නේ නැති බව අපි සිහියට ගන්නට ඕනේ. යදිහි අතුලට්ඨේන රතනං යම්සේ අතුලාර්ථයෙන් නැත්තම් අකේ මිපුණයි කියලා මන කිර කියන්න බැරි අර්ථයෙන් රතන නම් වේද තථාගතෝ රතනං තථාගතයන් වහන්සේමයි එයට සුදුසුම උදාහරණය තථාගතයන් වහන්සේ හා සමාන රත්නයක් නැහැ. තථාගතෝ හින සක්කා සීලතෝවා සමාධිතෝවා පඤ්ඤාදීනං වා අඤ්ඤතරතෝ කේනචි තුලයිත්වා තීරයිත්වා එත්තක ගුණෝවා ඉමිනා සමෝවා සප්පටිභාගෝවාති පරිච්ඡින්දිතු. දැන් හිතන්නකෝ අපි කිරනවා කියලා කියන්නේ යම් කිසි ඉස්සරහට පරණ තරාදි වලට නම් ඔබට හොඳට ඒක දක්වන්න පුළුවන් අලුත් දරුවෝ ඒ තරාදි සමහර වෙලාවට දකින්නත් නැහැ සමහර විට දැකලා ඇති ඒ තරාදි එක පැත්තකට පඩියක් දාලා අපි කියමු කිලෝ එකේ පඩිය දැම්ම මේ පැත්තට යම් කිසි භාණ්ඩයක් දානවා එතකොට මේ භාණ්ඩයේ අගය කිලෝ එකක් වෙනකොට දෙක සම මට්ටමට එන එක වෙන්නේ එතකොට මෙහා පැත්තේ තියෙන බරයි මේ පැත්තේ තියෙන බරයි බරින් සමානයි වස්තු වශයෙන් දෙකක් වුණාට බරින් සමානයි එතකොට මේ පැත්තට රත්තරන් දැම්මයි කියමුකෝ කිලෝ එකක් මේ පැත්තටත් රත්තරන් කිලෝ එකක් වෙන්නාම තමයි දෙක සමාන වෙන්නේ. එහෙම දෙක අතර සමාන බවක් තියෙන්නට ඕනේ. එහෙම සමාන බවක් කියනවා නම් යම් කලෙක අතුල්‍යාර්ථයෙන් රතනය නම් තථාගතයන් වහන්සේමයි රත්නය වෙන්නේ. තථාගතෝ හින සක්කා සීලතෝවා සමාධිතෝවා පඤ්ඤාදීනංවා තථාගතයන් වහන්සේ වනාහි සීලයෙන්වත් තථාගතයන් වහන්සේගේ සමාධියෙන්වත් තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවෙන්වත් වෙනත් කිසිම ගුණයකින්වත් කිරලා මැනලා මෙන්න මෙච්චර ගුණයක් තියෙනවා මේ තථාගතයන් වහන්සේගේ ගුණ මෙන්න මේ පුද්ගලයාට සමානයි මෙන්න මේ පුද්ගලයාට ගැලපෙනවා ඒ ආකාරයි කියලා පිරිසිඳ පෙන්වන්න බෑ. තථාගතයන් වහන්සේ සම වෙන්නේ එවැනිම අසම පුද්ගලයෙකුට පමණයි. කියන්නේ බුදුවරයෙකුටම පමණයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමණයි. බුද්ධ රත්නයකටම පමණයි. ඒක නිසා අසම සමයි. අප්පටි පුද්ගලයි. තථාගතයන් වහන්සේ වෙනුවට කෙනෙක් පනවන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒවන් අතුලට්ඨේනාපි තථාගත සමන් රතනන් අත්ති මේ විදිහට අතුලාර්ථයෙන්ද කිරලා මැනලා මිපුණයි කියලා අගය කරන්න බැරි අර්ථයෙන්ද තථාගතයන් වහන්සේ හා සමාන
රත්නයක් නැත නනෝ සමංගත්ති තථාගතේන යංකින්චි විත්තං ඉදවා හුරංවා සක්කේ සුවායන් රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන මෙලොව වෙනත් ලෝක ස්වර්ගයක යම්තරම් රත්නයක් තියනවද සම්පත්තියක් තියනවද කිර මැන අගය කරන්න බැරි ඒ රත්නයන් අතරත් තථාගතයන් වහන්සේ හා සමාන කිර මැන අගය කරන්න බැරි රත්නයක් ඔබටවත් මටවත් සදේවක ලෝකවාසී කිසිදු සත්වයකටවත් එදත් අදත් මතුවටත් මුණගැසෙන්නේ නැති නිසායි අතුලට්ටේන රතනං කියලා තථාගතයන් වහන්සේ ඒ බුද්ධ රත්නය නමින් අපි හඳුන්වන්නේ.